හරි දැන් මේ කියන්න හදන්නේ අර අපි balance of payment parts හතරක් දාලා තිබ්බ පස්වෙනි එක. කියන්නේ අපි නවත්තලා තිබ්බේ balance of payment deficit එක සහ surplus හොඳයිද නැද්ද කියන එක. අපි දැන් කතා කරන්න යන්නේ මේ deficit එකක් තියෙනවා නම් ලංකාවේ තියෙන deficit එකක්. මේ deficit එකක් තියෙනවා නම් cover කරගන්න මොනවද කරන්න පුළුවන් කියලා. එතකොට මේ balance of payment වල ගෙවුම් ශිෂ්‍ය කියන හිඟයක් තියෙනවා නම් සහ ඒ හිඟේ తాවකාලිකයි නම් කෙටි කාලින නම් කරන්න පුළුවන් වැඩ කිහිපයක් තියෙනවා. එකක් වාට පුළුවන්කම තියෙනවා ඒක රිසර්ව්ස් පාවිච්චි කරන්න. එන සංචිත පාවිච්චි කරලා ඒක පියව ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් පුළුවන්කම තියෙනවා වෙන රටවල මහ බැංකු වලින් ණය ගන්න පුළුවන්කම තියෙනවා. ණය අරගෙන හිඟ පියව ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් වෙන වාගේ මිත්‍ර රටවල් වලින් ඉන්වෙස්ට්මන්ට්ස් ඉල්ල ගන්න පුළුවන්කම තියෙනවා. මේ ඉල්ලගෙන පියව ගන්න පුළුවන්. ඊළඟ පුළුවන්කම තියෙනවා IMF එකෙන් ජාත්‍යන්තර මූල්‍ය මුදලින් ලංකාව හැමදාම කරනවා වගේ ණය ගන්න පුළුවන්කම තියෙනවා. ඒ තියෙන ඩෙෆිසිට් එක ෂෝට් ටර්ම් නම් පියව ගන්න විදිය. හරිනේ. ඊළඟට ඩෙෆිසිට් එක ලොන්ග් ටර්ම් නම් අපි කියනවා ඒක ඒ විදියට සරල විසඳුමකින් විසඳන්න පුළුවන් දෙයක් නෙමෙයි. දශකයකට වඩා ලොකු ලොන්ග් ටර්ම් එහෙම ඩෙෆිසිට් එකක් තියෙනවා ඒක හොඳ දෙයක් නෙමෙයි. ෆන්ඩමෙන්ටල් ප්‍රොබ්ලම් එකක්. මූලික ප්‍රශ්නයක්. ඒ නිසා ඒක විසඳන්න ක්‍රියාමාර්ග ගන්න වෙනවා. එතකොට අපිට ඇත්තටම ප්‍රශ්න තියෙන මොකක්ද? يعني විදේශ මුදල් අපිට එන්නේ නැහැ. විදේශ මුදල් යනවා වැඩි එන්නේ නැහැ. ඒක නවත්තන්න අපිට මොකද කරන්න වෙන්නේ? අපිට අපේ එක්ස්පෝර්ට් ඉන්කම් එක වැඩි කරගන්න වෙනවා. එහෙමනම් අපිට සිද්ධ වෙනවා මීට වඩා එක්ස්පෝර්ට්ස් ඩයිවර්සිෆයි කරන්න. එක්ස්පෝර්ට්ස් පුළුල් කරන්න සිද්ධ වෙනවා බේසික් ප්‍රොඩක්ට්ස් කීපයක් මත නදාපවතින්න නැතුව. අනිත් එක තමයි ඕන් නැති ආනයන තියෙනවා. ඕන් නැති ආනයන ගෙන්නන්න නැතුව ඉන්න පුළුවන්. ලක්ෂරි වෙහිකල්ස් නම් මනම් ගෙනා ඒ වඩු කරන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඕනේ ආනයන උනත් අපිට පුළුවන්කම තියෙනවා ඉම්පෝර්ට් සබ්ස්ටිටියුෂන් එකක් කරන්න. ඒ කියන්නේ ආනයන වලට ආදේශක අපේ රට ඇතුළේම හදාගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපිට පුළුවන්කම තියෙනවා ඉන්සෙන්ටිව්ස් එහෙම දීලා හොඳ රිටර්න් එකක් දෙනවා කියලා ෆොරින් ඉන්වෙස්ට්මන්ට්ස් ලංකාව ඇතුළට ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. හරිනේ. ඊට පස්සේ ඔය ෆ්‍රී ට්‍රේඩ් සෝන්ස් වගේ වෙළඳ කලාප වගේ මේව හදන්න පුළුවන්කම තියෙනවා. එහෙම කළා ආයෝජන ධෛර්යමත් කරන්න පුළුවන්කම තියෙනවා විදේශ ආයෝජන. ඊට පස්සේ තව ඔය ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් ස්ට්‍රක්චර්ස් ඇඩ්ජස්ට් කරන්න පුළුවන්කම තියෙනවා. ඉම්පෝර්ට් සහ ආනයන සහ අපනයන සංයුති වෙනස් කරලා එහෙම පුළුවන්කම තියෙනවා ලොන්ග් ටර්ම් යන ඩෙෆිසිට් එකක් කවර් කරගන්න. නවත්ත ගන්න. එතකොට දැන් අපි කිව්වා අපි කතා කරේ බැලන්ස් ඔෆ් පේමන්ට් වල ඩෙෆිසිට් එකක් තියෙනවා නම් ෂෝට් ටර්ම් නම් සහ ලොන්ග් ටර්ම් නම් පියව ගන්න විදිය. ඊට අපි කතා කරනවා බැලන්ස් ඔෆ් පේමන්ට් වල සර්ප්ලස් එකක් තිබ්බා. නැත්නම් ඩෙෆිසිට් එකක් තිබ්බා. අපි ඒකට කියනවා බැලන්ස් ඔෆ් පේමන්ට් ඩිස්ඉක්විලිබ්‍රියම් එක. ඉක්විලිබ්‍රියම් එකක් වෙන්නේ බැලන්ස් එකක් නැත්තම් විතරයි. يعني බැලන්ස් එක බිඳුව නම් විතරයි. හරිනේ. විදේශ මුදල් ගලායම විදේශ මුදල් ගලා යාම වල සමාන වෙනවා නම් තමයි හොඳ වෙන්නේ. يعني කිසිම ආකාරයක සර්ප්ලස් එකක් සහ ඩෙෆිසිට් එකක් තිබීම සුබදායක නැහැ. ඒ නිසා ඒ ඕන එකට අපි කියන ඩිස්ඉක්විලිබ්‍රියම් එක. ඉක්විලිබ්‍රියම් එකේ නැහැ කියලා. මේ ඉක්විලිබ්‍රියම් එකේ මෙහෙම ඩිස්ඉක්විලිබ්‍රියම් එක ඇති වෙන කාරණා කිහිපයක් බලපානවා. නැත්නම් අපි කියන ඩිස්ඉක්විලිබ්‍රියම් එකේ ටයිප්ස් කියලා. එකක් තමයි සයික්ලිකල් ඩිස්ඉක්විලිබ්‍රියම්. يعني බිස්නස් සයිකල්ස් වල චේන්ජස් නිසා ඇති වෙන ඒක නිසා ඇති වෙන ඩිස්ඉක්විලිබ්‍රියම්. දැන් අපි හිතමු මෙහෙම කියලා. අපි හිතමු ඉන්දියාවේ තියෙන රිසෙෂන් එකක්. ඉන්දියාවේ රිසෙෂන් එකක් තියෙන නිසා ආර්ථික පසුබැසීමක් තියෙන හන්ද ඒගොල්ලෝ නිෂ්පාදනය අඩුයි. ඒගොල්ලන්ගේ ආදායම අඩුයි. ඒගොල්ලන්ගේ ආදායම අඩු හන්දා ඒගොල්ලෝ අපේ රටින් කරන ආනයන අඩුයි. ඒගොල්ලෝ කරන ආනයන අඩුයි කියලා කියන අපේ අපනයන අඩු වෙනවා. ඉතින් අපේ අපනයන ආදායම අඩු වෙලා විදේශ මුදල් සැපයීම අඩු වෙලා යන්න පුළුවන් ඩෙෆිසිට් එක. ඒකට ඔය විදිහට ව්‍යාපාර සයිකල් බිස්නස් සයිකල්ස් නිසා ඇති වෙන්න පුළුවන්. මේකට හේතුව ඇත්තනම් බිස්නස් සයිකල්ස් රටින් රටට සමාන නොවීම නිසා. يعني ඒගොල්ලෝ රිසෙෂන් එකක් ෆේස් කරනකොට අපිත් රිසෙෂන් එකක් ෆේස් කරනවා කවුලක් වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ රිසෙෂන් එකක් ෆේස් කරනවා කියලා කියන්නේ ඒගොල්ලෝ ඉම්පෝර්ට් කරන එක අඩු වෙනවා. අපේ එක්ස්පෝර්ට් ඉන්කම් එක අඩු වෙනවා. අනිත් පැත්තට අපේ රිසෙෂන් එකක් තියෙනවා අපේ ආදායම අඩු වෙන නිසා අපි ඉම්පෝර්ට් කරන එක අඩු කරනවා. අපි එක්ස්පෝර්ට්ත් අඩු වෙනවා ඉම්පෝර්ට්ත් අඩු වෙනවා. දෙකම අඩු වෙනවා නම් ඉතින් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඩිස්ඉක්විලිබ්‍රියම් එකක් වෙන්නේ නැහැ. මොකද ව්‍යාපාර චක්‍ර රටින් රටට වෙනස් නිසා තමයි මේ ඩිස්ඉක්විලිබ්‍රියම් එක ඇති වෙන්නේ. මේකට බලපාන තවත් කරුණු දෙකක් තියෙනවා මේ සයික්ලිකල් ඩිස්ඉක්විලිබ්‍රියම් එක. එකක් තමයි මේ ප්‍රයිස් ඉලාස්ටිසිටි. ඉම්පෝර්ට්ස් වල ඉන්න පුළුවන් එක්ස්පෝර්ට්ස් වල පුළුවන් ප්‍රයිස් ඉලාස්ටිසිටි. අපි හිතමු මෙහෙම කියලා. අපි හිතමු අපේ තියෙනවා මෙහෙම කියලා අපි හිතමු අපේ තියෙනවා රිසෙෂන් එකක්. හිතමු ආර්ථික අපේ පසුබැසීමක් තියෙන රිසෙෂන් එකක් තියෙනවා. සමහර ඉල්ලුම අඩු වෙනවා. ඉල්ලුම අඩු වෙන නිසා අපේ මිල මට්ටම් අඩුයි. අපේ මිල මට්ටම් අඩුයි නිසා අපි හිතමු එක්ස්පෝර්ට් වල ප්‍රයිස් ඉලාස්ටිසිටි ඉලාස්ටික් කියලා 9යි කියලා. يعني මිල වෙනස් වීම නිසා ලොකු ඉල්ලුම් ප්‍රමාණය ලොකු වෙනසක් වෙනවා අපේ අපනයනවල. අපේ දැන් අපේ රට ඇතුලේ මිල අඩු වීම නිසා අපේ අපනයන ලාභදායී වෙනවා.
අපේ අපේ ලාභදායී වුණාම ඉල්ලුම නම් යයි නම් ලොකුවට එක්ස්පෝර්ට් ඉන්කම් එක වැඩි වෙනවා. එහෙම වුණොත් සර්ප්ලස් එකක් එනවා. ඒ කියන්නේ ඩිස්ඉක්විලිබ්‍රියම් එක. අනිත් පැත්තට තව කාරණයක් තමයි ප්‍රයිස් ඉලාස්ටිසිටි විතරක් නෙවෙයි. තව බලපාන එක තමයි ඉන්කම් ඉලාස්ටිසිටි. අපි හිතමු අපි ෆේස් කරන්නේ ප්‍රොස්පරිටි එක. අපි හිතමු අපි ෆේස් කරන්නේ ප්‍රසාරණය. එහෙනම් අපේ ආදායම වැඩි වෙනවා. ඒ ආදායම වැඩි වීම නිසා අපි අපේ ඉන්කම් ඉලාස්ටිසිටි ඉම්පෝර්ට්ස් වල ඉන්කම් ඉලාස්ටිසිටි එකට ඉලාස්ටික් නම් අපි හිතමු අපේ ආනයන වල ආදායම බිලෝ නම් මිතාවේ නන්නේ. ඒ කියන්නේ ආදායම වෙනස් වීමකට ඉල්ලුම ලොකු ප්‍රතිචාරයක් දක්වනවා. ඒ නිසා අපේ ප්‍රොස්පරිටි එකත් එක්ක ආදායම වැඩි වීමත් එක්ක අපි ගොඩක් ඉල්ලුම වැඩි කරනවා. එහෙම වුණාම ආනයන ගොඩක් වැඩි වෙනවා. ඩෙෆිසිට් එකක් ඇවිල්ලා ඩිස්ඉක්විලිබ්‍රියම් එක එනවා. ඒතර ඔය අපි කිව්වේ සයික්ලිකල් ඩිස්ඉක්විලිබ්‍රියම් එක. බිස්නස් සයිකල්ස් නිසා ඇති වෙන ඩිස්ඉක්විලිබ්‍රියම් එක. මේ බලපාන කාරණා දෙකයි. price elasticity of imports and exports නැත්නම් income elasticity of imports and exports. හරි. අපි යනවා දෙවනි වර්ගයේ. දෙවනි එක තමයි දෙවනි ඇත්තට මේ කලින් එක කියන්න බැරුණා. මේ සයික්ලිකල් ඩිස්ඉක්විලිබ්‍රියම් එක ඇත්තටම ඇති වෙන්නේ එහෙමනම් එකක් තමයි ව්‍යාපාර චක්‍ර රටිනට වෙනස් වීම. අනිත් එක තමයි price elasticity එක රටිනට වෙනස් වීම. සහ income elasticity රටිනට වෙනස් වීම. හරි. දෙවනි රීසන් එක තමයි ඔය වගේ සර්ප්ලස් එකක් හෝ ඩෙෆිසිට් එකක් ඇති වෙන්නේ. කියන්නේ ඩිස්ඉක්විලිබ්‍රියම් එකෙන් දෙවනි රීසන් එක තමයි කියන ස්ට්‍රක්චරල් ඩිස්ඉක්විලිබ්‍රියම්. ස්ට්‍රක්චරල් ඩිස්ඉක්විලිබ්‍රියම් කියන්නේ ආර්ථික ව්‍යුහාත්මක වෙනස්කම්. ටෙක්නොලොජි එක වෙන්න පුළුවන්. මිනිසුන්ගේ ප්‍රිෆරන්ස් එක වෙන්න පුළුවන්. මිනිසුන්ගේ ඇටිටියුඩ්ස් වෙන්න පුළුවන්. ටේස්ට් එක ඒ දේවල් වෙනස් වීම නිසා. දැන් අපි හිතමු අපේ රටේ අපි හිතමු මිනිසුන්ගේ ඇටිටියුඩ්ස් වෙනස් වෙනවා. නැත්නම් මිනිසුන්ගේ ප්‍රිෆරන්ස් එක වෙනස් වෙනවා ඇත්තටම. අපි හිතමු ජර්මනියේ කාර් වලට අපේ මිනිසුන්ගේ ලොකු ඉල්ලුමක් එනවා. ලොකු ප්‍රිෆරන්ස් එකක් තියෙනවා. ජර්මනියෙන් අපි කරන ඉම්පෝර්ට්ස් වැඩි වෙනවා. ඒක බලපාන පුළුවන් ඩෙෆිසිට් එකක් එන්න. අනිත් පැත්තට බැලුවොත් එහෙම ඇටිටියුඩ්ස් බැලුවොත් එහෙම අපි හිතමු පිටරට ඉන්වෙස්ටර්ස්ලාගේ ඇටිටියුඩ්ස් ෆේවරබල් වෙනවා අපේ රටට. අපේ රටට හොඳ ඉන්වෙස්ට්මන්ට්ස් එනවා. ඒ වුණත් අපේ සර්ප්ලස් එකක් එන්න පුළුවන්. සර්ප්ලස් එකක් කියන්නේ ඩිස්ඉක්විලිබ්‍රියම් එක. ඒ වගේ ස්ට්‍රක්චරල් චේන්ජස් උත් බලපාන්න පුළුවන් මේකට. හරිනේ. ඊළඟට අපි ගත්තොත් එහෙම තුන්වෙනි එක. අපි කියනවා සෙකියුර් ඩිස්ඉක්විලිබ්‍රියම්. කියන්නේ ආර්ථිකයේ පසු වෙන ඩිවලොප්මන්ට් පොසිෂන් එක අනුව. අපි හිතමු නිව්ලි ඩිවලොප් වෙන කන්ට්‍රි එකක්. හරිද? ශීඝ්‍රයෙන් ඩිවලොප් වෙන කන්ට්‍රි එකක්. ඩිවලොපින් කන්ට්‍රි එකක් ක්‍රමානුකූලව ඉන්වෙස්ට් කරනවා. ඒතර ඒ නිසා ඒගොල්ලන් ශීඝ්‍රයෙන් ඩිවලොප් වෙනවා නම් ඒගොල්ලන්ට කැපිටල් ඇසෙට්ස් නම්මනම් ගන්න ඕනේ. ගොඩක් මැෂිනරි නම්මනම් ගන්න ඕනේ. එහෙම වෙන රටවල් වලින් ආනයනය කරන්න සිද්ධ වෙනවා. ඒතර ලොකු කෑෂ් අවුට්ෆ්ලෝ එකක් එළියට යනවා. ඒක බලපාන්න පුළුවන්කමක් තියෙනවා මේ වගේ කන්ට්‍රීස් වල ඩිස්ඉක්විලිබ්‍රියම් එක ඇති වෙන ඩෙෆිසිට් එකක් ඇති වෙන බලපාන්න පුළුවන්කම තියෙනවා. මොකද ගොඩක් කැපිටල් ගුඩ්ස් ඉම්පෝර්ට් කරන හන්ද. තමයි සෙකියුර් ඩිස්ඉක්විලිබ්‍රියම් කියලා කියන්නේ. හතරවෙනි එක සහ අන්තිම එක වෙන්නේ ෆන්ඩමෙන්ටල් ඩිස්ඉක්විලිබ්‍රියම්. ෆන්ඩමෙන්ටල් ඩිස්ඉක්විලිබ්‍රියම් එක කියලා කියන්නේ ලොං ලාස්ටිං. ඒ කියන්නේ ගොඩාක් කාලයක් පුරාවට පවතින ඩිස්ඉක්විලිබ්‍රියම් එකක්. මුල් බැසගත් කියලා අපි කියනවා. ඒ කියන්නේ අතරම මේක ඇති වෙන්නේ ආර්ථිකයේ මුල් බැසගත් ප්‍රශ්නයක් නේ. සමහර වෙලාවට අපේ පොපියුලේෂන් එක වෙනත් රටවල් හැම එකකට වඩා වැඩියෙන් ග්‍රෝ වෙනවා. වැඩියෙන් වර්ධනය වෙනවා. ඒ නිසා අපේ ආනයන අවශ්‍යතා කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන අවශ්‍යතාව වැඩි. ඒතර කරන්න පුළුවන් කමක් නැහැ අපේ රටේ නිෂ්පාදනය නිසා අපි ආනයනය කරනවා. ඩෙෆිසිට් එකක් එන්න පුළුවන්. තව අපි තුමු රටක යුද්ධයක් එහෙම තියෙනවා නම් මිලිටරි එක්ස්පෙන්සස් වැඩි. ඒතර ඒත් ආනයන වැඩි වෙලා ඩෙෆිසිට් එකක් එන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ තත්ත්වයන් ඔය යුදමය තත්ත්වයන් ඊට පස්සේ ඔය පොපියුලේෂන් ග්‍රෝ වෙන එක ඊට පස්සේ සමහරවිට අපි ගොඩක් ඉනෝවේෂන්ස් කරන කන්ට්‍රි එකක් නේ. ඒ වගේ දෙයක් නම් අපේ රටේ මුල් බැසගෙන තියෙන්නේ. එහෙමනම් අපේ ඉනෝවේෂන්ස් වැඩි නිසා අපේ එක්ස්පෝර්ට් වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා සර්ප්ලස් එකක් එන්න පුළුවන්. ඒ වගේ රීසන්ස් නිසා ඇති වෙන්න පුළුවන් ඩිස්ඉක්විලිබ්‍රියම්ස්. හරි. ඒතර ඩිස්ඉක්විලිබ්‍රියම්ස් වල ටයිප්ස්. එහෙම නැත්නම් ඩිස්ඉක්විලිබ්‍රියම් එක ඇති වෙන්න බලපාන හේතු අපි කතා කරා. ඊළඟට අපි එනවා ඩිස්ඉක්විලිබ්‍රියම් බැලන්ස් ඔෆ් පේමන්ට් වලට රීසන්ස්. පොදුවේ ගත්තාම රීසන්ස්. ඔය අපි කතා කරේ ටයිප්ස් ඇත්තරම. මේ බැලන්ස් ඔෆ් පේමන්ට් එකේ සර්ප්ලස් එකක් එන්න පුළුවන්, ඩෙෆිසිට් එකක් එන්න පුළුවන්. ඒවා ටයිප්ස් ඇත්තරම. වෙන විදිය මොකක්ද ටයිප් එක? ඒක සයික්ලිකල් වෙන්න පුළුවන්, ස්ට්‍රක්චරල් වෙන්න පුළුවන්, සෙකියුලර් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ෆන්ඩමෙන්ටල් වෙන්න පුළුවන්. පොදුවේ ගත්තම උඩ රීසන්ස් මොනවද? එකක් තමයි ඉකොනොමික් සිටුේෂන් එක. අපේ රට තියෙන ඉකොනොමික් සිටුේෂන් එක. අනිත් රටවල ආර්ථික තත්ත්වය මොකක්ද කියන එක. ඒක කොහොමද ආර්ථික තත්ත්වය බලපානවා. අපි අර සයික්ලිකල් එක කතා කරේ. අපි ඉන්නේ රිසෙෂන් එකකද? අපි ඉන්නේ බූම් එකකද? මොකක්ද? ඒ කතාව බලපානවා. අපේ ඩිස්ඉක්විලිබ්‍රියම් එක ඇති වෙනවද නැද්ද කියන තීරණය වෙන්නේ. ඒ සර්ප්ලස් එකක්ද ඩෙෆිසිට් එකක්ද ඇති වෙන එක තීරණය වෙන එක බලපානවා. අන්න අපි කතා කරා ස්ට්‍රක්චරල් එකෙත් අපි කතා කරේ. ටෙක්නොලොජිකල් චේන්ජස් එන්නේ. ආර්ථිකයේ තාක්ෂණය හොඳට දියුණු වෙනවා නම් හොඳ ඉනෝවේෂන්ස් කරනවා. එක්ස්පෝර්ට්ස් වැඩි.
ඒතර සර්ප්ලස් වෙන්න පුළුවන්. ඒතර ඒවයි කාරණා බලපානවා. ඊට පස්සේ ගත්තට පස්සේ අපේ රටේ තියෙන මිල මට්ටම වෙනස් වීම කියන ඉන්ෆ්ලේෂන් එක. අපේ රටේ ඉන්ෆ්ලේෂන් ගොඩක් වැඩි නම්, අපේ උද්දමනය ගොඩක් වැඩි නම් අපේ මිනිස්සු නිතරම පෙළඹෙනවා වෙන රටවලින් භාණ්ඩ ආනයනය කරන්න. සහ අපේ රටේ භාණ්ඩවල මිල වැඩි කියලා කියන්නේ වෙන රටවල මිනිස්සු අපේව ගන්න නැහැ. අපේ රටේ අපනයන අඩු වෙලා ආනයන වැඩි වෙනවා. ඒක ඩෙෆිසිට් එකක් වෙන්න පුළුවන්. ඒතර ඔය වගේ රීසන්ස් තියෙනවා. අපි ගත්තොත් එහෙම දැන් මොනවද අපේ රට පසු වෙන ඩෙවලොප්මන්ට් ලෙවල් එක සෙකියුලර් ඩිස්ට්‍රිබියුෂන් කතා කරේ. අපේ රට පසු වෙන ඩෙවලොප්මන්ට් ලෙවල් එක. අපි ශීඝ්‍රයෙන් ඩෙවලොපින් කන්ට්‍රි එකක් නම් අපි ගොඩක් කැපිටල් ගුඩ්ස් ආනයනය කරනවා. ඒක ඩෙෆිසිට් එකක් වෙන්න පුළුවන්. නමුත් අපි ඩෙවලොප් කන්ට්‍රි එකක් එහෙම ලොකුවට එහෙම ආනයනය කිරීමක් නැහැ. අපි අපේ රටේම ඒ අවශ්‍ය කැපිටල් අයිටම්ස් හදා ගන්නවා. අපේ වැඩි එක්ස්පෝර්ට්ස් අපි ඩෙවලොප්. ඉතින් එහෙම වුණාට පස්සේ සිටුේෂන් එක සර්ප්ලස් එකක් වෙන්න පුළුවන්. ඒ තමයි අපේ රට ලෙන්ඩින් එන් බරෝවෙන්. අපේ රට කොච්චරක් දුරට මුදල් ණයට දෙනවද සහ ණයට ගන්නවද? අපි වගේ රටක් නම් අපි වැඩිපුර සල්ලි ණයට ගන්නවා. ඒක බලපාන්න පුළුවන් අපේ ණය ගන්නකොට වෙන්නේ ණය ගෙවන්න වෙනවා ණය පොලි ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට ඉතින් ඩෙෆිසිට් එකක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ බැලන්ස් ඔෆ් පේමන්ට් වල ඩෙෆිසිට් එකක් ඇති වෙන බලපාන්න පුළුවන්. වගේ ඉකොනොමික් සිටුේෂන් එක මොකක් කන්ඩිෂන් එක මොකක්ද කියන එක. ඊට පස්සේ ගත්තොත් එහෙම ටෙක්නොලොජිකල් ඇඩ්වාන්ස්මන්ට් මොනවද කියන එක. ඊට පස්සේ ගත්තොත් එහෙම අපි රට පසු වෙන ඩෙවලොප්මන්ට් ලෙවල් එක මොකක්ද කියන එක. ඉන්ෆ්ලේෂන් එක කොච්චරද කියන එක. ලෙන්ඩින් ඇන්ඩ් බරෝවින් කියන දේවල්. ඒ වගේ දේවල් බලපාන්න පුළුවන්කම තියෙනවා. හරිනේ. ඒ වගේම තව මට රටේ ආදායම් තත්ත්වය. මොකද ආදායම් වැඩි වෙනවා කියලා කියන්නේ ඉම්පෝර්ට්ස් වැඩි වෙනවා කියන එක. ආදායම් වැඩි වෙනකොට ඉම්පෝර්ට්ස් වැඩි වෙනවා. ඒතර ඔයයි කාරණා බලපාන්න පුළුවන්කම තියෙනවා. ඕවා තමයි අපි කිව්වේ ඩිස්ඉක්විලිබ්‍රියම් එකක් ඇති වෙන බලපාන කරුණු. බැලන්ස් ඔෆ් පේමන්ට්. ඊට අපි කතා කරනවා ඩිස්ඉක්විලිබ්‍රියම් එකක් ඇති වුණොත් එහෙම කරෙක්ට් කරන්නේ කොහොමද? ඒක නිවැරදි කරන්නේ කොහොමද? මොනවද ගන්න පුළුවන් ක්‍රියාමාර්ග? එක ක්‍රියාමාර්ගයක් තමයි අපිට පුළුවන්කම දෙන ඩීෆ්ලේෂන් කරන්න. يعني මිල මට්ටම අඩු කරන්න පුළුවන්කම තියෙනවා. මිල මට්ටම අඩු කරොත් වෙන දේ තමයි අපේ රට ඇතුලේ මිල මට්ටම අපිට ඩිස්ඉක්විලිබ්‍රියම් ඩෙෆිසිට් එකක් ඇති වෙලා තියෙනවා. මේක නැති කරන්න අපි කරන දේ තමයි මිල මට්ටම අඩු කරනවා. ඒතර පොදු මිල මට්ටම අඩු කරාට පස්සේ අපේ රටේ බාණ්ඩ වෙන රටවල මිනිස්සුන්ට ලාභදායී වෙනවා. අපේ අපනයන වැඩි වෙනවා. මේ අපේ රට දැනට ඉන්න ඩෙෆිසිට් එක අපිට මේකෙන් මුදව ගන්න ඕන. මිල මට්ටම අඩු කරාම අපේ රටේ අපනයන වර්ධනය වෙනවා. මිනිස්සු අපේ රටේ අපනයන ඉල්ලන්න පටන් ගන්නවා. ඉතින් අපේ රටේ බාණ්ඩවල මිල ගණන අඩු කරාට පස්සේ මිනිස්සු ආනයන කරන එක අඩු වෙනවා. පිට රට වලින් ගෙන්නන්න ඕනේ අපේ රටේ ලාභදායී බාණ්ඩ තියෙනවා. ඒක මෙහෙන් ගන්න පෙළඹෙන. ඒතර ආනයන අඩු වෙනවා. අපනයන වැඩි වෙනවා. ඒතර නැවත අර ඩෙෆිසිට් එක නැති වෙලා ඉක්විලිබ්‍රියම් එකට එනවා. ඒතර ඉක්විලිබ්‍රියම් එකට ගන්න පුළුවන් එක ක්‍රියාමාර්ගයක් තමයි ඒක. තව එකක් තමයි එක්ස්චේන්ජ් රේට් එක ඩිප්‍රීසියේට් කරන අරනවා. අපි එක්ස්චේන්ජ් රේට් එක ඩිප්‍රීසියේට් කරනවා. අපි දන්නවා විනිමය අනුපාතය අප්‍රමාණ වෙනකොට ඩොලර් එක රුපියල් 100ක් ගෙවුවේ 200ක් ගෙවන්න යනකොට අපි කියනවා තියරිටිකලි මෙහෙම වෙනවා කියලා. ඩොලර් එකට ඉස්සෙල්ලා රුපියල් 100ක් ගෙවුවා දැන් 200ක් ගෙවනවා. එහෙම වුණාම පිටරට භාණ්ඩේ මිල කරලා තිබ්බේ ඩොලර් 1යි කියලා. ඒ ඩොලර් 1යි කියලා තිබ්බ භාණ්ඩේ අපි ගෙන්නනකොට මොකක්ද වෙන්නේ? ඉස්සෙල්ලා ගෙවුවේ රුපියල් 100යි. දැන් කීයක් ගෙවනවද? දැන් රුපියල් 200ක් ගෙවන්න වෙනවා. ඒකම් භාණ්ඩේ. එහෙම වුණාම ආනයන මොකක් වෙයිද? ආනයන අඩු වෙයි. මොකද මිල වැඩිනේ. ඒ ආනයන අඩු වෙයි. අනිත් පැත්තට අපේ රටින් අපනයනය කරන භාණ්ඩේ මිල ගහලා තිබ්බේ රුපියල් 100යි කියලා. ඒතර ඉස්සෙල්ලා ඩොලර් එකක් රුපියල් 100 නිසා එහි මිනිස්සුන්ට පිටරට මිනිස්සුන්ට ඩොලර් එකක් දීලා එක භාණ්ඩයක් ගන්න පුළුවන්. දැන් ඩොලර් එකක් රුපියල් 200යි. නමුත් අපේ භාණ්ඩේ මිල රුපියල් 100මයි. මිල රුපියල් 100මයි. ඩොලර් එකක වැලියු එක රුපියල් 200යි. ඩොලර් එකෙන් රුපියල් 200ක මිලදී ගැනීම කරන්න පුළුවන්. එහෙනම් අපේ රටේ භාණ්ඩේ වල දෙකක් ගන්න පුළුවන්. එකම මිලට කලින් භාණ්ඩ එකයි ගත්තේ දැන් දෙකක් ගන්න පුළුවන්. අපේ රටේ භාණ්ඩේ වලට ලාභදායී වෙනවා. අපේ අපනයන ප්‍රවර්ධනය වෙනවා. අපේ අපනයන වැඩි වෙනවා, ආනයන අඩු වෙනවා. නැවත අපි ඉක්විලිබ්‍රියම් එකට එනවා. ඒතර එහෙම එක්ස්චේන්ජ් රේට් එක ඩිප්‍රීසියේට් කරවලත් පුළුවන්කම තියෙනවා. මේක ඩිස්ඉක්විලිබ්‍රියම් එක නැති කරගන්න. ඊට පස්සේ පුළුවන්කම තියෙන එක්ස්චේන්ජ් කන්ට්‍රෝල් එක. එක්ස්චේන්ජ් කන්ට්‍රෝල් කරලා පුළුවන්. ඒ කියන්නේ මෙහෙම දෙයක්. අපි ගත්තොත් එහෙම මේ මහා බැංකුව අපි දන්නවා එක්ස්චේන්ජ් රේට් එක කන්ට්‍රෝල් කරනවා. ෆොරින් එක්ස්චේන්ජ් කන්ට්‍රෝල් කරනවා. එහෙනම් අපිට ඕනකම තියෙන මේ විදේශ විනිමය හිඟ අතිරික්ත ඇති වෙන නොදීම. ඉතින් මහා බැංකුව කරන්නේ හිඟයක් ඇති වුණොත් ගිහලා විදේශ විනිමය අලෙවි කරනවා. විදේශ විනිමය දානවා ගිහලා වෙනද. අතිරික්තයක් තුනත් ඒක අවශෝෂණය කරගන්නවා. ඉතින් එහෙම වුණාට පස්සේ ඉතින් ඩිස්ඉක්විලිබ්‍රියම් එක ඇති වෙන්නේ නැහැ. කෙලින්ම ඕන වෙලාවෙ ඉක්විලිබ්‍රියම් එක තියෙනවා. කියන්නේ මහා බැංකුව බලෙන් පාලනය කරනවා නම් එක්ස්චේන්ජ් කන්ට්‍රෝල් එක කරනවා නම් හරි. ඒ තියෙන ඊළඟ ක්‍රියාමාර්ගය. ඊට පස්සේ අන්තිම ක්‍රියාමාර්ගය වෙන්නේ කැපිටල් මූව්මන්ට්ස්. කැපිටල් මූව්මන්ට්ස් කියලා කියන්නේ අපිට මේ තියෙන හිඟේ නවත්ත ගන්න ඉක්විලිබ්‍රියම් එකට එන්න අපිට පුළුවන්කම තියෙනවා පෙරට ෆොරින් ඉන්වෙස්ට්මන්ට්ස් ගෙන්න ගන්න.
විදේශ රටවලින් ආයෝජන ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් විදේශ රටවලින් ආයෝජන ගෙන්න ගත්තොත් ඒත් අපිට පුළුවන් වෙනවා මේ තියෙන ඩෙෆිසිට් එක නැති කරලා දාලා ඉක්විලිබ්‍රියම් එකට එන්න. ඒතර මේ කැපිටල් මූව්මන්ට්ස් ගැන අපි කන්සෙප්ට් දෙකක් කතා කරනවා. කොහොමද අපි මේ ආයෝජන ගෙන්න ගන්නේ කියන්නේ? ආයෝජන ගෙන්න ගන්න නම් මොකක්ද වෙන්න ඕනේ? ඉන්ට්‍රස්ට් රේට් එක මොකද්ද වෙන්න ඕනේ? අපේ රටෙන් ලොකු ප්‍රතිලාභයක් දෙනවා නම් මිනිස්සු ආයෝජන ගේන්නේ මෙහෙට. ප්‍රතිලාභය මේ පොලි අනුපාතය මොකද්ද වෙන්න ඕනේ? පොලි අනුපාතය වැඩි වෙන්න ඕනේ. පොලි අනුපාතය වැඩි වෙන්න. එතකොට දැන් අපි දන්නවා මේකත් මේ කතා කරන්නේ මොන වගේ ඉකොනොමි එකක්ද? මේ කතා කරන්නේ ඕපන් ඉකොනොමි එක. ඒත් වෙන රටවල් එක්ක අනුගමනය කරන තත්ත්වයක් නේ. එහෙමනම් ISLM ඇනලයිසිස් කොහොමද එන්නේ? IS කර්ව් එක පහළට බෑවුම් වෙනවා, LM කර්ව් එක ඉහළට බෑවුම් වෙනවා. බැලන්ස් ඔෆ් පේමන්ට් කර්ව් එක තිරස් අක්ෂයට සමාන්තරව ඉක්විලිබ්‍රියම් එක හරහා යනවා. ඒක අනිවාර්යෙන් එහෙම වෙන්න ඕනේ. මොකද අනිවාර්යෙන් අපි හිතනවා උපකල්පනය කරනවා පර්ෆෙක්ට් කැපිටල් මොබිලිටි තියෙනවා කියලා. අපි කලින් කතා කරලා තියෙනවා අර ඉන්ට්‍රස්ට් රේට් එක කියලා කතා කරේ. පර්ෆෙක්ට් කැපිටල් මොබිලිටි තියෙනවා නම් වෙන රටවල ඉන්ට්‍රස්ට් රේට් එකයි අපේ රටේ ඉන්ට්‍රස්ට් රේට් එකයි දෙකම සමානයි. ඔය ඉක්විලිබ්‍රියම් එකේ තමයි දෙකම සමාන වෙන්නේ. හරිනේ? ඉක්විලිබ්‍රියම් එකේ තමයි දෙකම සමාන වෙන්නේ. අනිවාර්යෙන් පර්ෆෙක්ට් කැපිටල් මොබිලිටි තියෙනවා නම් බැලන්ස් ඔෆ් පේමන්ට් ඉක්විලිබ්‍රියම් එකට එනවා කියලා අපි කියනවා. ඒ හිතන්න IS කර්ව් එක පහළට බෑවුම් වෙනවා, LM කර්ව් කියලාට බෑවුම් වෙනවා, බැලන්ස් ඔෆ් පේමන්ට් ඉක්විලිබ්‍රියම් එකේ හරහා තිරස් අක්ෂයට සමාන්තරව තියෙනවා. එතනදී තියෙන ඉන්ට්‍රස්ට් රේට් එක අපේ රටේ ඉන්ට්‍රස්ට් රේට් එක සමානයි ෆොරින් ඉන්ට්‍රස්ට් රේට් එක. IS, LM, balance of payment එතනදී තීරණය වෙලා තියෙන ඉන්ට්‍රස්ට් රේට් එක අපේ රටේ ඉන්ට්‍රස්ට් රේට් එකයි ෆොරින් ඉන්ට්‍රස්ට් රේට් එක දෙකම සමානයි. ඒක අර අපි හිතන පර්ෆෙක්ට් කැපිටල් මොබිලිටි නිසා. ඉන්ට්‍රස්ට් රේට් පැරිටි නිසා. හරිනේ? දැන් අපි ගත්ත මෙතනට දාලා ගත්තොත් එහෙම අපිට ඕනකම තියෙන්නේ ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි කරගන්න. හරිද? ආයෝජන ගෙන්න ගන්න ඕන. ඔබට කරන්න පුළුවන් විකල්ප දෙකක් තියෙනවා. එක්ක IS කර්ව් එක වෙනස් කරලා ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි කරන්න පුළුවන්. නැත්නම් LM කර්ව් එක වෙනස් කරලා ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි කරන්න පුළුවන්. ඔක තමයි කන්සෙප්ට් දෙක කිව්වේ. පළවෙනි එක තමයි අපි IS කර්ව් එක වෙනස් කරලා ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි කරනවා. ඒතර මොකක් IS කර්ව් එක මොකක් කරොත්ද ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි වෙන්නේ? අපි IS කර්ව් එක දකුණට විතන් කරනවා. يعني ෆිස්කල් පොලිසි එක එක්ස්පෑන්ඩ් කරනවා. IS කර්ව් එක දකුණට විතරනොත් මොකක්ද වෙන්නේ? නව සමතුලිතයක් බිහි වෙනවා. නව සමතුලිතයක් බිහි වෙන කොහෙද? IS කර්ව් එක දකුණට විතරනවා, LM කර්ව් එක එහෙමම තිබ්බා. නව සමතුලිතයක් බිහි වෙනවා. ඒ නව IS කර්ව් එක LM කර්ව් එක එක්ක. ඒතර එතනදී නව බැලන්ස් ඔෆ් පේමන්ට් කර්ව් එකක් බිහි වෙනවා. يعني කලින් ඉක්විලිබ්‍රියම් එකේ බැලන්ස් ඔෆ් පේමන්ට් කර්ව් එක තිබ්බා. දැන් අලුත් ඉක්විලිබ්‍රියම් කර්ව් එකට බැලන්ස් ඔෆ් පේමන්ට් කර්ව් එක උඩට ආවා. හරිද? ඒතර මොකක්ද ඔකේ වෙන්නේ අතර? දැන් මොකද උනේ ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි වුණා. ඒත් පොලි අනුපාතය වැඩි වුණොත් එහෙම ආයෝජනයට ලැබෙන ප්‍රතිලාභය වැඩි වුණොත් එහෙම ෆොරින් ඉන්වෙස්ටර්ස්ලා මොකද කරන්නේ? මෙහි ඇවිල්ලා ආයෝජනය කරනවා. ඒත් මෙහෙට කැපිටල් ඉන්ෆ්ලෝස් එනවා. ආයෝජන එනවා. ඒ වුණාම බැලන්ස් ඔෆ් පේමන්ට් මොකද්ද වෙන්නේ? අතිරික්තයක් එනවා. ඒ තමයි සර්ප්ලස් එකක් කියලා පෙන්නන්නේ. ඔය බැලන්ස් ඔෆ් පේමන්ට් කලින් තිබ්බ රේඛාවයි දැන් නව බැලන්ස් ඔෆ් පේමන්ට් රේඛාව අතර ඒ වෙනසෙන් පෙන්නන්නේ බැලන්ස් ඔෆ් පේමන්ට් එකේ සර්ප්ලස් එක. අතිරික්තය තමයි පෙන්නන්නේ. දැන් මොකක්ද උනේ? බැලන්ස් ඔෆ් පේමන්ට් අතිරික්තයක් ආවා. කැපිටල් ඉන්ෆ්ලෝස් ආවා අපේ රටට. ඒතර අපිට ওই විදිහට ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි කරලා පුළුවන්කම දෙන කැපිටල් ඉන්ෆ්ලෝස් ගෙන්න ගන්න. දැන් ඔහොම වුණාට පස්සේ එතනින් එහාට මොකක් වෙයිද? එතනින් එහාට මොකක් වෙයිද? දැන් විදේශ විනිමය අපිට සැපයුමක් ආවා. පිටරට වලින් සල්ලි ආවා. ඒක විදේශ විනිමය වෙනතපොළ ගැන හිතන්නකෝ. විදේශ විනිමය වෙනතපොළ ඉල්ලුමට බලපෑමක් නැතුව වෙන රටවලින් අපිට සල්ලි ආවට පස්සේ විදේශ මුදල් සැපයුම වැඩි වෙනවා. ඒක එක්ස්චේන්ජ් රේට් එක ඩිප්‍රීසියේට් වෙනවද? ඇප්‍රීසියේට් වෙනවා. ඇප්‍රීසියේට් වෙනවා. විදේශ විනිමය අනුපාතයේ අති ප්‍රමාණය වුණා. ඇප්‍රීසියේට් වුණා. ඊළඟ මොකක් වේද? විනිමය අනුපාතයේ ඇප්‍රීසියේට් වුණොත් එහෙම ඊළඟ මොකක් වෙයිද? ඊළඟට වෙන දේ තමයි ඇප්‍රීසියේට් වෙනවා කියන තේරුම මොකද්ද? ඉස්සල් ඩොලර් එකක් රුපියල් 200යි. දැන් ඩොලර් එකක් රුපියල් 100යි. ඉස්සල් ඩොලර් එකක් රුපියල් 200යි දැන් ඩොලර් එකක් රුපියල් 100යි. ඒතර එහෙම වුණාට පස්සේ අපනයනට මොකක්ද වෙන්නේ? අපනයන භාණ්ඩයක් ඉස්සල් රුපියල් 100යි කියලා ගහලා තිබ්බා. හරිනේ. ඉස්සල් ඩොලර් එකක් දුන්නොත් එහෙම රුපියල් 200ක මිලදී ගැනීමක් කරන්න පුළුවන්. භාණ්ඩ දෙකක් ගන්න පුළුවන්. නමුත් දැන් ඩොලර් එකක් රුපියල් 100යි, භාණ්ඩේ රුපියල් 100යි, භාණ්ඩ ගන්න පුළුවන් එකයි. අපනයන හැකියාව අඩු වෙනවා. මේ පිටරට මිනිස්සුන්ට අපේ රටේ භාණ්ඩ මිලදී ගන්න පුළුවන් හැකියාව අඩු වෙනවා. අපනයන අඩු වෙනවා. අපනයන ආදායම අඩු වෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ආනයන වලට මොකද්ද වෙන්නේ? ආනයන තිබ්බේ ඩොලර් 1යි කියලා. ඉස්සර රුපියල් 200ක්. ඩොලර් එකක් රුපියල් 200. ඉස්සර රුපියල් 200ක් ගෙවලා තමයි ඒ භාණ්ඩය ආනයනය කරේ. නමුත් දැන් ඩොලර් එක රුපියල් 100යි. එහෙනම් ඒ භාණ්ඩය ආනයන එක දැන් ගෙවන්නේ රුපියල් 100යි. ආනයන කොස්ට් එක අඩු වුණා. ඒ නිසා අපි මොකද කරන්නේ? වැඩිපුර ආනයනය කරනවා.
ආනයන වල ආනයන අපිට ලාභදායී වුණා. ඒ අපි වැඩිපුර ආනයනය කරනවා. ඒ ආනයන විතර වැඩි වෙනවා. දැන් මෙතනදී අපනයන අඩු වෙනවා. ආනයන වැඩි වෙනවා. එහෙම වුණාම මොකක්ද වෙන්නේ? සුද්ධ අපනයනට මොකක්ද වෙන්නේ? සුද්ධ අපනයන අඩු වෙනවා. අර සුද්ධ අපනයන අඩු වුණොත් ඊළඟ මොකක් වෙයිද? ඊළඟ වෙන දේ තමයි නැවත අර තිබ්බ තැනට එනවා. ඒකට සුද්ධ අපනයන අඩු වෙනවා කියන එකේ තේරුම මොකක්ද? සුද්ධ අපනයන අඩු වීම බලපාන IS කර්ව් එකට LM කර්ව් එක. IS කර්ව් එකනේ. හොඳ අපි දන්නවා ඕපන් ඉකොනොමි එකක IS කර්ව් එක ගත්තොත් එහෙම ඒකේ අන්තක්ඛණ්ඩය තමයි සුද්ධ අපනයන ඇතුළත් වෙන්නේ. සුද්ධ අපනයන අඩු වුණොත් එහෙම අන්තක්ඛණ්ඩය අඩු වෙනවා. කියන්නේ IS කර්ව් එක වමට විතැන්ලා තිබ්බ තැනටම එනවා. නැවතත් අර තිබ්බ ඉක්විලිබ්‍රියම් එකටම එනවා. එහෙමනම් අපිට මේ විදියට එන්නේ මේ වගේ ඩිස්ඉක්විලිබ්‍රියම් එකක් තියෙන අවස්ථාවක ඉක්විලිබ්‍රියම් එකකට ගන්න මේ වගේ දේවල් කරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අපිට සල්ලි ගෙන්න ගන්න ඕන නම් කැපිටල් මූව්මන්ට්ස් කරන්න ඕන නම් කොහොම කරන්න පුළුවන්කම තියෙනවා. හරිද? අපිට ඕනි සල්ලි ගෙන්න ගන්න කැපිටල් මූව්මන්ට්ස්. අපිට සල්ලි මදි. ඒ නිසා අපි ඩෙෆිසිට් එක පියවගෙන සල්ලි ගෙන්න ගන්න ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි කරගන්න එක්ක පුළුවන්කම තියෙනවා IS කර්ව් එක දකුණට ඉතන් කරන්න. එහෙම නැත්නම් පුළුවන් LM කර්ව් වෙනස් කරලා ඕකම කරන්න. හරි. ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි කරගන්න LM කර්ව් එක මොකද කරන්න ඕනේ? LM කර්ව් එක මොකක් කරොත් ඉන්ට්‍රස්ට් රේට් වැඩි වෙන්නේ? මොකක් කරොත්ද? වම් පැත්තට විතන් කරොත්. ඒ කියන්නේ LM කර්ව් එක වමට විතන් කරොත් කන්ට්‍රැක්ෂන් එකක් කරොත් මොනිටරි පොලිසි කන්ට්‍රැක්ෂන් එකක් කරනවා. ඒ නිසා LM කර්ව් වමට විතන් වෙනවා. පොඩි අනුපාතය වැඩි වෙනවා. පෙර පරිදිම පොඩි අනුපාතය වැඩි වීමත් එක්ක කැපිටල් ඉන්ෆ්ලෝස් මෙහෙට එනවා. අර කැපිටල් ඉන්ෆ්ලෝස් මෙහෙට එීමත් එක්ක මොකක්ද වෙන්නේ? අපිට විදේශ විනිමය හම්බ වෙනවා. දැන් නැවතත් අතර අපි ගත්තොත් එimhe දැන් LM කර්ව් වමට විතන් වුණා. LM කර්ව් වමට විතන් වීමත් එක්ක තිබ්බ IS කර්ව් එකත් එක්ක නව සමතුලිතයක් ඇති වුණා. බැලන්ස් ඔෆ් පේමන්ට් නව රේඛාවක් ඇති වුණා. LM කර්ව් වමට විතන් වුණා. තිබ්බ IS කර්ව් එකත් එක්ක නව සමතුලිතයක් ඇති වුණා. එතන ඒ හරහාට ඒ කියන්නේ ඒ ඉක්විලිබ්‍රියම් එක හරහාට බැලන්ස් ඔෆ් පේමන්ට් නව රේඛාවක් ඇති වුණා. කලින් බැලන්ස් ඔෆ් පේමන්ට් රේඛාවයි නව බැලන්ස් ඔෆ් පේමන්ට් රේඛාව අතර පරතරය අපි කියන සර්ප්ලස් එක. මොකද හේතුව බැලන්ස් ඔෆ් පේමන්ට් සර්ප්ලස්. මොකද හේතුව අපිට දැන් විදේශ විනිමය හම්බුණා. පිටරටින් සල්ලි ආවා. දැන් ඔහොම ආවට පස්සේ ඊළඟ මොකද වෙන්නේ? විදේශ විනිමය සැපයුම් වැඩි වුණා. එහෙනම් කලින් වගේ මොකක්ද වෙන්නේ? එක්ස්චේන්ජ් රේට් එක ඇප්‍රීසියේට් වෙනවා. විනිමය අනුපාතය අති ප්‍රමාණය වෙනවා. අපි කිව්වේ එහෙම වුණොත් සුද්ධ අපනයන මොකක් වෙනවද කියලාද? සුද්ධ අපනයන අඩු වෙනවා කියලා අපි කිව්වේ. ඒක විනිමය අනුපාතය මෙතනදී අති ප්‍රමාණය වෙනවා ඇප්‍රීසියේට් වෙනවා. එනිසා සුද්ධ අපනයන අඩු වෙනවා. සුද්ධ අපනයන අඩු වීම නිසා IS කර්ව් එකක්ද වෙන්නේ? වමට විතැන්නවා. IS කර්ව් එකේ අන්තක්ඛණ්ඩය අඩු වෙලා IS කර්ව් එක වමට විතැන්නවා. එතකොට IS කර්ව් එක වමට විතැන්නාට පස්සේ ඊළඟට මොකද්ද වෙන්නේ? අර තිබ්බ ගානටම නැවතෙනවා. IS කර්ව් එක වමට විතැන්නාට පස්සේ නව සමතුලිතයක් හැදෙනවා. අර තිබ්බ ඉක්විලිබ්‍රියම් එකටම නැවතෙනවා. අර තිබ්බ ඉක්විලිබ්‍රියම් එකටම නැවතෙනවා. එහෙමයි වෙන්නේ. හරිද? ඒත් එහෙම ගත්තට පස්සේ මේ කැපිටල් මූව්මන්ට්ස් හරහා අපිට පුළුවන්කම තියෙනවා ඉක්විලිබ්‍රියම් එකට ගේන්න. අපිට තියෙන ඩෙෆිසිට් එකක් නම් ඒක පියව ගන්න අපිට පිටරටින් සල්ලි ගෙන්න ගන්න නම් කැපිටල් මූව් කරගන්න ඕන නම් ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි කරන්න පුළුවන්. ඒ ක්‍රම දෙකකට කරන්න පුළුවන්. එකක් තමයි අපිට පුළුවන්කම තියෙනවා IS කර්ව් එක දකුණට ඉතින් කරන්න පුළුවන්. කියන්නේ එක්ස්පැන්ෂන් ෆිස්කල් පොලිසි එක. එහෙම නැත්නම් පුළුවන්කම තියෙනවා කන්ට්‍රැක්ෂන් මොනිටරි පොලිසි එක. LM කර්ව් වමට ඉතින් කරලා පුළුවන්කම තියෙන ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි කරලා කැපිටල් මෙහෙට ගෙන්න ගන්න. එතකොට ඔය තියෙන්නේ අපි කතා කරන ඩිෆ්ලේෂන්, එක්ස්චේන්ජ් රේට් කන්ට්‍රෝල්, එක්ස්චේන්ජ් රේට් ඩිප්‍රිසියේෂන් and කැපිටල් මූව්මන්ට්ස්. ඔය තියෙන්නේ අපිට පුළුවන්කම තියෙනවා මේ ක්‍රම පාවිච්චි කරලා අපිට පුළුවන්කම තියෙනවා ඩිස්ඉක්විලිබ්‍රියම් එකක් තියෙනවා නම් ඩෙෆිසිට් එකක් නැත්නම් ඩිස්ඉක්විලිබ්‍රියම් ඩෙෆිසිට් එකක් නැත්නම් කියනවා. ඩිස්ඉක්විලිබ්‍රියම් එකට වඩා ඩෙෆිසිට් එකක් නැත්නම් ඩෙෆිසිට් එකක් තියෙනවා නම් ඒක හරි ගස්සව ගන්න. ලංකාවේ තියෙන ඔගේ ඩෙෆිසිට් එකක් තියෙනවා නම් නැති කරව ගන්න. ඔයගේ ටෙක්නික්ස් අපිට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. එතනින් තමයි බැලන්ස් ඔෆ් පේමන්ට් ඉවර වෙන්නේ.